අයිබෝන් සියලුම දෙනාට අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන උසස් පෙළ සංයුක්ත ගණිතය 2010 පේපර් එකේ ඒ කියන්නේ සංයුක්ත ගණිතය එක පේපරේ ඒ කියන්නේ PO පේපරේ ත්‍රිකෝණමිතිය ගාන. මේ ත්‍රිකෝණමිතිය ගාන PO පේපර් එකේ 9 වෙනි ගාන විදිහට තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් බලන්න මේ ෂෙයා කරලා තියෙන්නේ ගාන. එතකොට මේ ගාන තුල තියෙනවා ඒ කොටස විදිහට ABC ත්‍රිකෝණයක් සඳහා සුපුරුදු අංකණයෙන් කොසයින් නීතිය ප්‍රකාශ කර සාධනය කරන්න කියලා. ඉතින් මම ඉදිරි ගණන් වලටත් වැදගත් වෙන නිසා කොසයින් නීතිය විතරක් නෙමේ සයින් නීතිය සහ කොසයින් නීතිය කියන දෙකම එකට සාධනය කිරීම කරන්න. ඔයාලට ගොඩක් තැන්වලදී මේක වැදගත් වෙයි. ඇත්තටම ඉදිරියේදී තියෙන සෑම ඇත්තරම් පසුගිය ප්‍රශ්න පත්‍ර බැලුවොත් එහෙම ගොඩක් පේපර්ස් වල තියෙනවා සයින් ප්‍රමේය සහ කොස් ප්‍රමේය සාධනය කිරීම. ඉතින් ඒක වැදගත් වෙන නිසා මම මෙම වීඩියෝ එකේදීම සයින් ප්‍රමේය සහ කොස් ප්‍රමේය කියන දෙකම ඔප්පු කිරීම සිද්ධ කරනවා. නමුත් ගාන තුල කියලා තියෙන්නේ ඇත්තටම කොසයින් නීතිය සාධනය කරන්න කියලා පමණයි. හැබැයි මම කොසයින් නීතිය සාධනය කිරීම පමණක් නොවේ සයින් නීතිය සහ කොසයින් නීතිය කියන දෙකම සාධනය කිරීම ඉතා පැහැදිලිව කියලා දෙන්නම්. මේ ඒ කොටස විදිහට තියෙන්නේ මුලින්ම ABC ත්‍රිකෝණයක් සඳහා සුපුරුදු අංකණයෙන් කොසයින් නීතිය ප්‍රකාශ කර සාධනය කරන්න. එතකොට මෙන්න මේ වගේ අපිට කිව්වයින් පස්සේ අපි දැනගන්න ඕන ABC ත්‍රිකෝණයක් සඳහා කියලා කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම එතකොට අපි මේ සාධනය කිරීම කරන්න ඕන සුළුකෝණී ත්‍රිකෝණයක් සඳහා ඒ වගේම ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා ඒ වගේම මහාකෝණී ත්‍රිකෝණයක් සඳහා. එතකොට මුලින්ම මම බෝඩ් එකේ ලියන්නම් බලන්න මේ වගේ දෙයක්. ප්‍රකාශ කරන්න කියලා කිව්වම කොස් ප්‍රමේය ප්‍රකාශ කරන්න කියලා කිව්වම ඇත්තට මෙන්න මෙහෙමයි මේ බලන්න ABC සම්මත අංකණය ගැන මම මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් බලන්න මේ බෝඩ් එක දිහා දැන් ABC ත්‍රිකෝණයක් ගත්තයින් පස්සේ මේක සුළු කෝණී ත්‍රිකෝණයක්. ඇත්තටම මෙන්න මේ කෝණය තමයි එතකොට කැපිටල් A කෝණය වෙන්නේ. A ශීර්ෂයේ කෝණය තමයි කැපිටල් A වෙන්නේ. මේක B, මේක කැපිටල් C. සුපුරුදු අංකණයට අනුව ත්‍රිකෝණයක් නම් කරාම අපිට ලැබෙන්නේ ඔය වගේ. ඒ වගේම කැපිටල් A ඉදිරියෙන් තියෙන පාදයේ දිග සිම්පල් A, කැපිටල් B ඉදිරියෙන් තියෙන පාදයේ දිග සිම්පල් B, කැපිටල් C ඉදිරියෙන් තියෙන පාදයේ දිග සිම්පල් C. එතකොට එහෙනම් අපිට ලියන්න පුළුවන් මේකට අදාළව කොස් ප්‍රමේය ලිව්වොත් කොස් ප්‍රමේය ප්‍රකාශ කරන්න කියලා කිව්වොත් අපි කරන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණය ඇඳලා සුපුරුදු අංකණයෙන් නැත්නම් සම්මත අංකණයෙන් නම් කරලා ඊට පස්සේ ලියන්න පුළුවන් මේ විදිහට කොස් ප්‍රමේය මම දැන් ඔප්පු කරන්න යන්නේ cos b සඳහා නිසා කෙලින්ම ලියනවා cos b සමානයි බලන්න cos b සමාන වෙන්නේ අතරම මේ b කියන කෝණය ඉදිරියෙන් තියෙන සිම්පල් b. එහෙනම් මෙන්න මේ b හැර ඉතිරි දෙකේ වර්ගයන්ගේ එකතුව. ඒ කියන්නේ a වර්ගය ධන c වර්ගය අඩු කරනවා අදාළ b කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ වර්ග පාදයේ දිගේ වර්ග බෙදනවා දෙක වාරයක් බලන්න මෙන්න මේ දෙකේ ගුණිතේ. ඒ කියන්නේ a සහ c ගේ ගුණිතේ. ඔන්න ඕක තමයි cos b ලෙස අපි ගන්න. එතකොට cos a cos c සඳහා ප්‍රකාශන ඔය විදිහටම ගන්න පුළුවන්. එතකොට ප්‍රකාශ කරන්නේ කියලා කිව්වොත් එහෙම මේ විදිහට ලියලා තියෙන එක ප්‍රමාණවත්. සම්මත අංකණය යටතේ ත්‍රිකෝණයක් ඇඳලා මෙන්න මේ විදිහට ලියලා තියෙන එක ප්‍රමාණවත්. බලන්න මම බෝඩ් එකේ නිර්මාණය කරගෙන තියෙනවා සුළු කෝණී ත්‍රිකෝණයක්, ඒ වගේම ඍජු කෝණී ත්‍රිකෝණයක්, ඒ වගේම මහා කෝණී ත්‍රිකෝණයක්. එතකොට මෙන්න මේ ත්‍රිකෝණ සඳහාම පොදු ප්‍රකාශන ටිකක් ගොඩනගාගෙන ඊට පස්සේ තමයි අපිට කොස් ප්‍රමේය සාධනය කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ වර්ග තුන සඳහාම පොදුවේ ප්‍රකාශන ටිකක් ගොඩනගා ගන්න. අන්නේ ප්‍රකාශන පාවිච්චි කරලා අපි කොස් ප්‍රමේය සාධනය කරනවා පයිතගොරස් ප්‍රමේය යොදලා. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියන දේ. දැන් බලන්න මම මේ ABC ත්‍රිකෝණයක් තියෙන මේක සුළු කෝණී ත්‍රිකෝණයක්. එතකොට මේ ශීර්ෂයේ A කෝණය, මේක B කෝණය, මේක C කෝණය. එතකොට සම්මත අංකණය යටතේ මෙන්න මේ පාදයේ දිග සිම්පල් C, මේ පාදයේ දිග සිම්පල් A,
මේ පාදයේ දිග සිම්පල් B. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සුළුකෝණී ත්‍රිකෝණය තියෙන්නේ. ඒ අරගෙන මේ A ශීර්ෂයේ ඉඳලා මේ ලම්බකයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒක D කියලා දාගෙන තියෙනවා. බලන්න මෙතන BC හමු වන තැන D කියලා දාගෙන තියෙනවා. ඒ වගේ මේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණය බලන්න ABC කියන ර්ජුකෝණී ත්‍රිකෝණේ මෙන්න මේ B කියන කෝණය තමයි ඍජු කෝණයක් වෙන්නේ. එතකොට මෙතන කෝණය තමයි අත්තටම සිම්පල් කැපිටල් A, ඒ වගේ මෙතන කෝණය කැපිටල් C. එතකොට සම්මතාංකණයේ යටතේ බලන්න මෙන්න මේ පාදයේ දිග සිම්පල් B, මේ පාදයේ දිග සිම්පල් A, මේ පාදයේ දිග සිම්පල් C. බලන්න මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒ වගේම මේ තියෙන්නේ බලන්න මහා කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ මහා කෝණී ත්‍රිකෝණය ගත්තයින් පස්සේ අතරම මහා කෝණී ත්‍රිකෝණයක් ගත්තයින් පස්සේ අපිට මේ ප්‍රකාශන ටික ගොඩනගා ගන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. බලන්න මහා කෝණී ත්‍රිකෝණයක් ගත්තයින් පස්සේ බලන්න මහා කෝණී ත්‍රිකෝණේ කැපිටල් A ඉදිරියෙන් තියෙන පාදයේ දිග තමයි සිම්පල් A වෙන්නේ. කැපිටල් B ඉදිරියෙන් තියෙන පාදයේ දිග තමයි සිම්පල් B වෙන්නේ. කැපිටල් C ඉදිරියෙන් තියෙන පාදයේ දිග තමයි සිම්පල් C වෙන්නේ. ඔය ආකාරයට අපිට දාගන්න පුළුවන්. ඊට අමතරව බලන්න මෙතන කැපිටල් A ශීර්ෂයේ කෝණය A මයි, B ශීර්ෂයේ කෝණය B මයි, C ශීර්ෂයේ කෝණය C මයි. ඊට අමතරව මෙන්න මෙතන බලන්න මෙන්න මේ සරල රේඛාව මත කෝණය නිසා මෙන්න මේක මුළු කෝණය 180ක් වෙන්න ඕන, නැත්නම් π වෙන්න ඕන රේඩියන් වලින් නම්. ඒ නිසා මේක B නම් මෙන්න මේ කෝණය π ඍණ B කියලා අපිට ලියා ගන්න පුළුවන්. π ඍණ B කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි දැන් අපිට දේවල් ටික ලැබිලා තියෙන්නේ. අපි බලමු කොහොමද අනිත් ප්‍රකාශන ගොඩනගන්නේ කියන දේ. එතකොට මෙන්න මේ ආකාරයට මුලින්ම මේ සටහන් තුන නිර්මාණය කරගත යුතුයි. අනිවාර්යෙන්ම මෙන්න මේ ආකාරයටම සටහන් තුන නිර්මාණය කරගත යුතුයි. ඒ අරින්න මෙතනින් අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම cos B සඳහා තමයි ප්‍රකාශනය ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ. cos B සඳහා තමයි ප්‍රකාශනය ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද මෙන්න මේ සටහන් අනිද්දි සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි cos B සඳහා නම් ප්‍රකාශනයේ ඇත්තටම ගොඩනගන්නේ මෙතන ඍජු කෝණයේ විදිහට ගන්නත් ඕන B. ඊට අමතරව අන්න ඒක වැදගත්. ඒ අරගෙන මෙන්න මේ ආකාරයට π ඍණ B ලෙසත් එන්න ඕන අනිවාර්යයෙන්. ඒ කියන්නේ අනිත් පැත්තට ත්‍රිකෝණයෙන් දොක් මෙතන අපිට අදාළ ප්‍රකාශන එකම ආකාරයට ගොඩනගා ගන්න බෑ. ඒ නිසා මේ ආකාරයටම අදාළ ත්‍රිකෝණය අඳගත යුතුයි cos B සඳහා නම් ප්‍රකාශනය ගොඩනගන්න. ඉතින් බලන්න මෙතනින් පස්සේ අපි කරන දේ බලමු. ඉතා පැහැදිලි ඇති කියලා මම හිතනවා මේ කියන දේවල්. බලන්න මුලින්ම අපි කරනවා මෙන්න මේ වගේ දෙයක්. බලන්න කරන දේ මෙන්න මේ ABD ත්‍රිකෝණය සලකනවා. බලන්න අපි කරන දේ ABD ත්‍රිකෝණය සලකනවා. ABD ත්‍රිකෝණයේ මම ගන්නවා බලන්න sin B. sin B කියන්නේ අත්තටම ABD ත්‍රිකෝණයේ sin B කියන්නේ AD බෙදීම ඇත්තටම මෙන්න මේ සිම්පල් C. AD බෙදීම සිම්පල් C. AD බෙදීම සිම්පල් C. එතකොට අපිට මේක හරස් ගුණා කරොත් අපිට ලැබෙනවා AD සමානයි C sin B කියලා. C sin B. ඔන්න ඔය ආකාරයේ ප්‍රකාශනයක් ලැබෙනවා මුලින්ම. ඔය ආකාරයේ ප්‍රකාශනයක් ලැබෙනවා මුලින්ම. ඊට පස්සේ බලන්න ඊළඟට නැවතත් අපි ඊළඟට කරනවා මෙන්න මේ වගේ දෙයක්. බලන්න ඊළඟට අපි කරන දේ තමයි මේකෙම cos B සලකනවා මම. cos B සලකුවොත් එන්නේ අතරම cos B කියන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණේ. ඒ නිසා BD බෙදීම මෙතන සිම්පල් C. BD බෙදීම සිම්පල් C. එහෙනම් එනවා හරස් ගුණ කරාම BD සමානයි C cos B. ඔය ආකාරයට. ඔය තියෙන්නේ මේ තියෙන්නේ ඇත්තටම ගොඩනගාගත්ත ප්‍රකාශන දෙකක්. ආයිමත් නැවතත් අපිට ගොඩනගා ගන්න වෙනවා මේ වගේ ප්‍රකාශන දෙකක්. ඊළඟට අපි නැවතත් දානවා ADC ත්‍රිකෝණය සඳහා ඔය විදියට. ADC සඳහා ඔය විදියටම යොදනවා. දැන් බලන්න ADC ත්‍රිකෝණේ බලන්න ADC ත්‍රිකෝණේ ඇත්තම අපිට මේ විදියට ගන්න පුළුවන් sin C සමානයි
sin කියන්නේ අතරම සම්මුඛපාදයේ බෙදීම කර්ණය. sin කියන්නේ සම්මුඛපාදයේ බෙදීම කර්ණය. ඒ නිසා AD බෙදීම simple B. දැන් අරස් ගුණ කරොත් අපිට ලැබෙනවා AD සමානයි B sin C කියලා. B sin C කියලා. ඔය ආකාරයෙන්. ඔය ආකාරයට තමයි ගොඩ නැගෙන්නේ. එතකොට බලන්න ඊට අමතරව බලන්න ADC ත්‍රිකෝණයේ sin C සමාන වෙනවා AD බෙදීම B ට. එහෙනම් AD සමානයි B sin C. එහෙනම් ওই විදිහට අපිට AD සඳහා තව ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඊළඟට බලන්න මෙන්න මේ DC කියන එක සැලකුවොත් DC කියන්නේ ඇත්තටම BC ගෙන් අඩු කරන්න ඕන BD. DC කියන්නේ BC ගෙන් අඩු කරන්න ඕන BD. එතකොට බලන්න DC සමාන වෙනවා එහෙනම් මෙතන මේ මුළු පාදයේ දිග තමයි simple A කියන්නේ. එහෙනම් simple A ඍණ බලන්න මේ BD කියන දිග අපි හොයාගත්තා C cos B කියලා. C cos B. ඇත්තටම C cos B කියලා හොයාගත්තේ අපි මෙන්න මේ පාදයේ දිග. හරි. එහෙනම් DC සඳහා මෙන්න මේ විදිහට අපිට ලැබෙනවා. DC සඳහා මේ විදිහට අපිට ලැබෙනවා. ඉතින් බලන්න මෙන්න මේ ප්‍රකාශන හතර ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ මම මේ ප්‍රකාශන හතර ගොඩනගා ගන්නේ පොදුවේ සයින් ප්‍රමේයත් ඔප්පු කරන්න ලේසි වෙන පරිදි. හරිද? එතකොට අතරම කොස් ප්‍රමේය සාධනය සඳහා වැදගත් වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය පමණයි. හැබැයි මෙන්න මේ ප්‍රකාශන දෙක වැදගත් වෙනවා සයින් ප්‍රමේය සාධනය සඳහා. එතකොට මේ පොදුවේ තමයි ගොඩනගලා තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශන. එතකොට මේ දෙක වැදගත් වෙනවා සයින් ප්‍රමේය සාධනය සඳහා. මේක පමණයි වැදගත් වෙන්නේ ඇත්තටම කොස් ප්‍රමේය සඳහා. කොස් ප්‍රමේය සඳහා වැදගත් වෙන්නේ මේක පමණයි. හැබැයි මම පොදුවේ ගොඩනගලා තියෙනවා සියලුම සමීකරණ. ඒ කියන්නේ අපි පොදුවේ ගොඩනගලා තියෙනවා ඇත්තටම මේ අදාළ ප්‍රකාශන සයින් ප්‍රමේය සහ කොස් ප්‍රමේය සාධනය කිරීමට අදාළ. දැන් බලන්න මේ ටිකම මේ විදිහට ගන්න ඕන අපි මෙතන. ඒ වගේම ඍජු කෝණී ත්‍රිකෝණයටත් ගන්න ඕන. ඒ වගේම මහා කෝණී ත්‍රිකෝණයටත් අපි ගත යුතුයි. එතකොට බලන්න අපි කොහොමද කරන්නේ කියලා අපි බලමු. මේ බලන්න මම කරන දේ. එතකොට මෙන්න මේ ප්‍රකාශන දෙක ඒ විදිහටම ගන්න ඕන මෙතන. මෙන්න මේ ප්‍රකාශන දෙක ඒ විදිහටම ගන්න ඕන. ඊට අමතරව මේ ප්‍රකාශන දෙක මේ ප්‍රකාශන දෙකෙන් සෑම විටම සමාන විය යුත්තේ මේක පමණයි. මේක සෑම විටම සමාන විය යුතු නැහැ. එතකොට බලන්න කරන දේ මෙතනින් පස්සේ බලන්න මෙන්න මේ AD කියන්නේ ඇත්තටම AD කියන්නේ simple C කියලා අපිට මෙතනින් ඇවිල්ලා තියෙනවා. AD කියන්නේ නිකම්ම simple C කියලා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට AD ට ගොඩනගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. බලන්න AD සමානයි C වාරයක් 1. එහෙනම් AD සමාන වෙනවා C වාරයක් 1 වෙනුවට ලියන්න පුළුවන් මට sin 5 බෙදීම 2යි කියලා. එතකොට එනවා AD සමානයි බලන්න C sin 5 බෙදීම 2 වෙනුවට දාන්න පුළුවන් B. ඔන්න ඔය විදියට. එතකොට එහෙනම් බලන්න AD සමාන වෙනවා C sin B ට. B 5 මෙන්න මෙතන 90 වෙනුවට මම B කියලා දාගත්තා. එතකොට බලන්න මෙන්න මේ ප්‍රකාශනයමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ ප්‍රකාශනයමයි අපිට ලැබිලා තියෙන්නේ. දැන් බලන්න ඔය විදියටම බලන්න මෙන්න මේ BD කියන එක ගත්තයින් පස්සේ ඒ කියන්නේ B සහ D කියන ලක්ෂ දෙකම එකම තැන තියෙන්නේ. එතකොට BD ගේ දුර බිඳුවයි. ඒ නිසා BD සමානයි බිඳුවයි. දැන් අපිට BD බිඳුවයි. එතකොට අපිට BD ට ගොඩනගන්න වෙන්නේ මෙන්න මේක. C cos B කියන එක තමයි ගොඩනගන්න තියෙන්නේ. ඒ නිසා මම මේ විදිහට දෙයක් කරනවා. BD සමානයි simple C වාරයක් බිඳුව කියලා ලියා ගන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් BD සමානයි simple C වාරයක් cos 5 බෙදීම 2. ඊට පස්සේ එනවා BD සමානයි C
C cos මේ 5 බෙදීම දෙක වෙනකොට අපිට B ආදේශ කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ආකාරයට අපිට ගොඩනගා ගන්න පුළුවන් අදාළ ප්‍රකාශනය. ඊට පස්සේ බලන්න ඊළඟට කරන දේ ඊළඟට අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මෙන්න මේ ADC ත්‍රිකෝණය සලකලා මට ගන්න පුළුවන්. බලන්න ADC ත්‍රිකෝණය සලකලා ADC ත්‍රිකෝණයේ ඇත්තටම ADC ත්‍රිකෝණයේ බලන්න ADC ත්‍රිකෝණයේ එනවා sin C කියන්නේ AD සම්මුඛ පාදය වෙන්නේ. දැන් බලන්න ඒ නිසා අපිට ලියන්න පුළුවන් AD බෙදීම කාරණය වෙන්නේ simple B. ඔය විදියට. හරස් ගුණ කරාම දැන් අපිට එනවා AD සමානයි B sin C කියලා. B sin C කියලා. දැන් බලන්න මෙතන ගොඩනගලා තියෙන ප්‍රකාශනයත් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා අපිට. ඔය ආකාරයට. දැන් බලන්න ඊට පස්සේ ඊළඟට අපි කරන්න ඕන දේ බලමු. පැහැදිලිව මේ දේවල් හරියට කරගන්න. ඉතින් බලන්න ඊළඟට අපි කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඊළඟට අපි කරනවා බලන්න මෙන්න මේ අපි DC සඳහා තමයි මෙන්න මේ ප්‍රකාශනය ගොඩනගා ගන්න ඕන. එතකොට DC කියන්නේ ඇත්තටම අපිට ලියන්න පුළුවන් DC සමානයි. එතකොට අපිට ලියන්න පුළුවන් DC සමානයි BC. ඍණ බිඳුව කියලා. DC සමානයි BC ඍණ බිඳුව කියලා ලියන්න පුළුවන්. ඇයි? මෙතනින් බිඳුවක් අඩු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. DC සමානයි BC ඍණ බිඳුව කියලා ලියාගත්තම. ඊට පස්සේ බලන්න DC සමානයි BC ඍණ මෙතන බිඳුව වෙනුවට ලියන්න පුළුවන් BD කියලා. BD කියලා ලියන්න පුළුවන්. එතකොට බලන්න DC සමාන වෙනවා BC කියන්නේ අතරම simple A. BD කියන්නේ C cos B. ඔය විදියට. මේ ප්‍රකාශන පොදුවේ ගොඩනගලා තියෙන්නේ මම දැන් මේ හැම වෙලාවෙම කිව්වේ අපි දැන් කොස් ප්‍රමේය පමණයි සාධනය කරන්න ඕන. කොස් ප්‍රමේය පමණක් සාධනය කරන්න නම් වැදගත් වෙන්නේ මේක පමණයි. හැබැයි අපි මේ ගොඩනගලා තියෙන්නේ sin ප්‍රමේයක් සාධනය කරන්න පුළුවන් විදියට. දැන් මෙන්න මේ පොදුවේ AD සඳහා ගන්න ප්‍රකාශන තමයි වැදගත් වෙන්නේ sin ප්‍රමේය සාධනය කිරීම සඳහා. දැන් මේ විදියටම අපි මහා කෝණී ත්‍රිකෝණය සඳහා ගොඩනගා ගන්න ඕන ප්‍රකාශන මේ ආකාරයටම මහා කෝණී ත්‍රිකෝණය සඳහා ගොඩනගා ගන්න ඕන. දැන් බලන්න මෙන්න මේ මුලින්ම ADB ත්‍රිකෝණේ අපිට ලැබෙනවා මේ වගේ දෙයක්. බලන්න ADB ත්‍රිකෝණේ මහා කෝණී ත්‍රිකෝණය සඳහා අපි ප්‍රකාශන ගොඩනගා ගන්න ඕන. එතකොට මහා කෝණී ත්‍රිකෝණය සඳහා ප්‍රකාශන ගොඩනගද්දී මේ විදිහට ලියන්න පුළුවන් ADB ත්‍රිකෝණේ බලන්න AD සමාන වෙනවා බලන්න ADB ත්‍රිකෝණේ sin phi ඍණ B සමාන වෙනවා AD බෙදීම බලන්න simple seed. AD බෙදීම simple seed. ඊට පස්සේ sin 180 ඍණ යම් කෝණයක් කියන්නේ sin එම කෝණයමයි. sin B සමානයි AD බෙදීම C. හරස් ගුණ කරොත් එනවා අපිට AD සමානයි C sin B කියලා. C sin B කියලා එනවා. ඔය විදිහටම ඊළඟට බලන්න ඊළඟට අපිට මේ ත්‍රිකෝණයේම මෙන්න මේ cos phi ඍණ B කෝණය සලකන්න පුළුවන්. දැන් බලන්න මම සලකනවා cos phi ඍණ B කෝණය. එතකොට cos phi ඍණ B කෝණය සැලකුවොත් එනවා බලන්න මෙතන මෙන්න මේ BD දිග බෙදීම simple C කියන එක තමයි අපිට ලැබෙන්නේ.
BD දිග බෙදීම simple C කියන එක තමයි අපිට ලැබෙන්නේ. cos phi ඍණ B කියන්නේ ඇත්තටම ඍණ cos B. එතකොට එනවා BD බෙදීම C කියලා. දැන් බලන්න හරස් ගුණ කරොත් අපිට ලැබෙනවා BD සමානයි ඍණ C cos B කියලා. ඔය විදියට. ඔන්න ඔය ආකාරයට ප්‍රකාශනය ලැබෙනවා. දැන් මම කිව්වනේ BD සඳහා ලැබෙන ප්‍රකාශන තුනම එක වගේ නැහැ. සමාන නැහැ. හැබැයි අනිත් තුන එකිනෙක සමාන විය යුතුයි. අනිත් තුන එකිනෙක සමාන විය යුතුයි. දැන් බලන්න ඊළඟට මම ගොඩනගනවා ඊළඟට මම ගොඩනගන්නේ ඇත්තටම ADC ත්‍රිකෝණේ මේ විදිහට ADC ත්‍රිකෝණේ අපිට ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ දේ. ADC ත්‍රිකෝණයෙන් අපිට ගොඩනගා ගන්න පුළුවන් එතකොට ADC ත්‍රිකෝණයේ sin C සලකන්න පුළුවන්. sin C සලකුවොත් එනවා බලන්න AD බෙදීම simple B. හරස් ගුණ කරාම AD සමානයි B sin C. එතකොට එනවා මෙන්න මේ ප්‍රකාශනය. ඊට පස්සේ ඒ වගේම ඊළඟට බලන්න ඊළඟට නැවතත් අපිට මෙන්න මේ DC කියන එක ගත්තොත් අතර මේමයි DC කියන එක ගත්තොත් එන්නේ මේ විදිහට බලන්න DC කියන එක ගත්තොත් එන්නේ මේ විදිහට DC සමාන වෙනවා ඇත්තටම මෙන්න මේ දෙකේ එකතුවට BC ගේ සහ BD ගේ එකතුවට BC ගේ සහ BD ගේ එකතුවට තමයි සමාන වෙන්නේ DC කියන එක. ඔඩ DC සමානයි නම් BC කියන්නේ නම් simple A. BD කියන්නේ මෙතන ගොඩනගාගෙන තියෙනවා ඍණ C cos B. ඔය ආකාරයට. එතකොට ඔන්න බලන්න ප්‍රකාශන සියල්ල එකිනෙක සමාන වෙන විදිහට ගොඩනගා ගත්තා. එතකොට මේ ත්‍රිකෝණ තුන සඳහාම ප්‍රකාශන සියල්ල එකිනෙක සමාන වෙන විදිහට ගොඩනගා ගත්තා කියන්නේ ඒ කියන්නේ අපිට මේ සියල්ල සඳහාම එකම ආකාරයෙන් කොසයින් නීතිය සාධනය කරන්න පුළුවන්. දැන් බලන්න ආයෙමත් මුලින් ඉඳලා මම ටක් ගාලා කියලා දීගෙන යන්නම් මේ දේ මේක තුල තියෙන දේ බලන්න. සුළුකෝණී ත්‍රිකෝණයක් සඳහා නම් සම්මත අංකණය යටතේ මේ විදිහට නම් කරගන්න පුළුවන්. ඊට පස්සේ නම් කරගෙන බලන්න මෙන්න මේ ABD ත්‍රිකෝණයෙන් අපි ගොඩනගා ගත්තා. දැන් බලන්න මේ ආකාරයට ප්‍රකාශන ටික ගොඩනගා ගත්තයින් පස්සේ ඊළඟට අපි මොකද්ද කරන්න කියන දේ බලමු. හරිද? මේ ආකාරයට ප්‍රකාශන ටික ගොඩනගා ගත්තයින් පස්සේ ඊළඟට අපි කරන්නේ මොකද්ද කියන දේ බලමු. එතකොට බලන්න මෙන්න මේකේ මෙන්න මේ AD ට සමාන ප්‍රකාශන බෙකින් ලැබිලා තියෙනවා. AD ට සමාන ප්‍රකාශන බෙකින් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ DC ටත් සමාන ප්‍රකාශන ලැබිලා තියෙනවා. එතකොට මේ බලන්න මෙන්න මේ BD කියන එක හැම විටම සමාන වෙන්නේ නැහැ. හරිද? අපිට sin ප්‍රමේය සාධනය කිරීම සඳහා තමයි මෙන්න මේ ප්‍රකාශන වැදගත් වෙන්නේ. ඒ වගේම cos ප්‍රමේය සාධනය කිරීම සඳහා තමයි මේ DC කියන ප්‍රකාශනය ගොඩනගාගෙන තියෙන්නේ. cos ප්‍රමේය සාධනය කිරීම සඳහා තමයි DC කියන ප්‍රකාශනය ගොඩනගාගෙන තියෙන්නේ. මේ ආකාරයට ගත්තයින් පස්සේ මෙතනින් පස්සේ බලන්න මේ DC සඳහා ලැබිලා තියෙන ප්‍රකාශන තුනක් සමානයි. DC සඳහා ලැබිලා තියෙන ප්‍රකාශන තුනක් සමානයි. එතකොට බලන්න ඇත්තටම දැන් අපිට sin ප්‍රමේය සාධනය කරන්න කියලා තිබුණොත් එහෙම අපිට වැදගත් වෙන්නේ මේ ප්‍රකාශන දෙක. cos ප්‍රමේය සාධනය කරන්න කියලා තිබුණොත් වැදගත් වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය ගොඩනැගී. හරිද? ඒ කියලා තියෙන දෙයට අනුව ගැලපෙන ආකාරයට සමහර වෙලාවටම ත්‍රිකෝණ තුනටම කියන්නේ නැහැ. සමහර වෙලාවට ත්‍රිකෝණ එකක් සඳහා කියලා කියන්නේ. කියන්නේ අපිට කියයි සමහර විට මහා කෝණීය ත්‍රිකෝණයක් සඳහා.
අපිට සමහර වෙලේ ගියායි සුළු කෝණී ත්‍රිකෝණයක් සඳහා නැත්නම් ඍජු කෝණී ත්‍රිකෝණයක් සඳහා ඒ කියන දේ අනුව තමයි අපි වැඩ කරන්න ඕන. නැතුව අපිට හිතෙන දේ කරලා හරියන්නේ නැහැ. හැබැයි සුපුරුදු අංකනේ නැත්නම් සම්මත අංකනේ ඕනෑම ත්‍රිකෝණයක් සඳහා කියලා කිව්වොත් මේ තුනම සඳහා අපි සාධනය සිදු කළ යුතුයි. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ඇත්තටම සයින් ප්‍රමේය සහ කොස් ප්‍රමේය සාධනය කිරීම සඳහා ප්‍රකාශන ටික මුලින්ම ගොඩනගන්නේ. මූලිකව ප්‍රකාශන ටික ගොඩනගාගන්නේ මේ ආකාරයට. මෙතනින් පස්සේ කොහොමද කරන්න කියන දේ මම ඊළඟට කියලා දෙන්න යන්නේ. ඉතින් බලන්න මෙන්න මේ දේ හොඳට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා හිතනවා. බෝඩ් එක පැහැදිලිව පේනවා නැති කියලා හිතනවා. එහෙනම් බලන්න. මෙතනින් පස්සේ ඊළඟට මම කියලා දෙන්නම් කොහොමද සාධනය කිරීම සිද්ධ කරන්න කියන දේ. මෙතනින් එහාට සාධනය කොහොමද සිද්ධ කරන්න කියන දේ බලමු. මේ ත්‍රිකෝණ තුන සඳහාම මම පොදුවේ ප්‍රකාශන ගොඩනගා ගත්තා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ත්‍රිකෝණ සඳහා තුන සඳහාම පොදුවේ සයින් ප්‍රමේය සාධනය කරන්න කියන දේ. අපි බලමු කොහොමද මේ ත්‍රිකෝණ තුන සඳහාම පොදුවේ සයින් ප්‍රමේය සාධනය කරන්න කියන දේ. බලන්න මම ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සැලකුවොත් එහෙම එනවා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සැලකුවොත් එනවා. බලන්න අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. භාගය වාරයක් BC වාරයක් AD කියලා ලියන්න පුළුවන්. AD කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම BC කියන්නේ ආධාරක පාදය ඊට පස්සේ AD කියන්නේ ලම්බ උස. දැන් AD ආකාර දෙකකට ත්‍රිකෝණ තුන සඳහාම ගොඩනැගුවා. මේ ආකාර දෙකටම ත්‍රිකෝණ තුන සඳහාම ගොඩනැගුවා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. බලන්න අපි මේ ඊළඟට ලියන පේලිය සම්මත අංකණය අනුව මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන එක අපිට මේ විදිහේ ත්‍රිකෝණයකින් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් භාගය වැඩි කිරීම BC කියන්නේ ඇත්තටම BC කියන්නේ simple A. වැඩි කිරීම AD කියන්නේ එක ආකාරයකට නම් C sin B. C sin B සමානයි ආයමත් මට ලියන්න පුළුවන් භාගය වැඩි කිරීම ආධාරක පාදය කියන්නේ එමයි AD කියන්නේ අනිත් ආකාරයට නම් B sin C. දැන් බලන්න ත්‍රිකෝණයේ ඔය විදිහට ගත්තා භාගයයි AC sin B. දැන් මෙතන තියෙන රටාවයි අපි තේරුම් ගන්න ඕන. භාගයයි AB sin C. ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන්. දැන් බලන්න භාගයයි simple A simple C නම් capital B තියෙන්නේ. simple A simple B නම් capital C තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන simple අකුරු දෙක හැර ඉතිරි එකේ කෝණය තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒ නිසා අපිට ඕක ඊළඟ පේලියෙන් මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟ පියවරෙන් මේ විදිහට ලියන්න පුළුවන්. බලන්න. භාගයයි AC sin B එලෙසම අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක. AB sin C මෙතන නැති එකකුත් මට එලෙසම ලියන්න පුළුවන්. බලන්න AC තියෙනවා AB තියෙනවා. හැබැයි BC නැහැනේ. ආයෙනම් මට ලියන්න පුළුවන් මේක මේ විදිහට භාගයයි BC sin A කියලා. දැන් බලන්න සියල්ල දෙකෙන් වැඩි කරන් යනවා. දෙකෙන් වැඩි කරන් ගියොත් දෙකයි ත්‍රිකෝණය සමානයි AC sin B. ඊට අමතරව මෙතන එනවා AB sin C. ඊට අමතරව මෙතන එනවා BC sin A. දැන් සියලුම පද බෙදන් යනවා මම ABC කියන සියලුම පද බෙදන් යනවා ABC කියන ගුණිතේ. සියලුම පද බෙදන් යනවා ABC කියන ගුණිතේ. බලන්න එනවා ABC කියන ගුණිතයෙන් බෙදන් ගියොත් ඔය විදිහට බලන්න. එතකොට අපිට ලැබිලා තියෙනවා දෙකයි ත්‍රිකෝණය බෙදීම ABC සමානයි. මෙතන බලන්න අපිට ලැබිලා තියෙනවා
sin b බෙදීම b. මෙතන ලැබිලා තියෙනවා sin c බෙදීම c. මෙතන ලැබිලා තියෙනවා sin a බෙදීම a. මේ පියවරෙන් පස්සේ මම මේක බලන්න කරන දේ මේක පරස්පරය සලකන. මේ සම්පූර්ණ එකම පරස්පරය ගන්න. ඒ කියන්නේ උඩයට මාරු කරලා ලියන. උඩයට මාරු කරලා පිළිවෙලට තමයි ලියන්නේ. දැන් බලන්න ලියන විදිය. මේක පරස්පරය අරගෙන උඩයට මාරු කරලා පිළිවෙලට තමයි ලියන්නේ. ඒ කියන්නේ බලන්න simple a බෙදීම sin a. simple b බෙදීම sin b. simple c බෙදීම sin c. සමානයි. බලන්න මේක පරස්පරය අරගත්තම තමයි මේ ලියලා තියෙන්නේ. මේක පරස්පරය ගත්තම තමයි මේ ලියලා තියෙන්නේ. මේක පරස්පරය ගත්තම තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මොකද මේක පරස්පරය ගත්තොත් අපිට එනවා ඇත්තටම ABC බෙදීම දෙකයි ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා. එහෙනම් sin ප්‍රමේය නියතයේ විදිහට ලැබෙන්නේ මෙන්න මේක. මෙන්න මේ sin නියතය කියන්නේ එහෙනම් පාද තුනේ දිගවල් ගුණ කරනවා. ඒක බෙදන්න ඕන දෙක වාරයක් අදාළ ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් sin ඒ කියන්නේ sin නීතියට අදාළ නියතයේ අගය ඇත්තටම එම ත්‍රිකෝණය සඳහා පමණයි නියත වෙන්නේ. ඒ අදාළ අගය එම ත්‍රිකෝණය සඳහා පමණයි නියත වෙන්නේ. හරිද? sin ප්‍රමේය ප්‍රකාශ කරද්දී මේ දේ බෙහෙවින්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ හරියටම කියන්න ඕන. හරිද? මේ දේ හරියටම කියන්න ඕන. එතකොට බලන්න මෙතනින් පස්සේ මේක අපිට ඕන නම් k කියලා නියතයකට සමාන කරන්න පුළුවන්. එතකොට sin ප්‍රමේය කියන්නේ එහෙනම් ඔන්න ඕක. sin ප්‍රමේය කියන්නේ ඕක. sin ප්‍රමේය කියන්නේ අත්තටම මෙන්න මේක. අපි sin ප්‍රමේය ප්‍රකාශ කරද්දී අපි කරන්නේ මෙන්න මේම දෙයක්. ඕනෑම ත්‍රිකෝණයක පාදයක දිග ඊට සම්මුඛ කෝණේ sin අගයට දරන අනුපාතය එම ත්‍රිකෝණය සඳහා පමණක් නියතයක් වෙනවා. එතකොට මේ ලැබිලා තියෙන්නේ sin නියතයේ අගය. එතකොට sin ප්‍රමේයට අදාළ නියතයේ අගය තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒක එම ත්‍රිකෝණය සඳහා පමණක් නියත වෙන්නේ හේතුව තමයි බලන්න පාද තුනේ දිග සහ ත්‍රිකෝණයේ වර්ගඵලය මත තමයි ඒක රඳා පවතින්නේ. ඒ නිසා. හරි. එහෙනම් දැන් මේ සාධනය කරලා ඉවර කරේ sin ප්‍රමේය. මෙතනින් පස්සේ අපි බලමු කොහොමද cos ප්‍රමේය සාධනය කරන්න කියන දේ. මේ අපි ඉවර කරේ sin ප්‍රමේය. ඊට පස්සේ අපි බලමු cos ප්‍රමේය සාධනය කරන්නේ කොහොමද කියලා. ඉතින් ත්‍රිකෝණ තුන සඳහාම මම එක වගේ ප්‍රකාශන ගොඩනගලා ඊට පස්සේ මෙන්න මේ දේ තමයි ඊළඟට කරන්න ඕන. sin ප්‍රමේය සාධනය කරන්න කිව්වොත් මේ දේ තමයි කරන්න ඕන. මෙතනින් පස්සේ ආයෙමත් cos ප්‍රමේය සාධනය කරන ආකාරය බලමු. මම දැන් මේ ඊළඟට කියලා දෙන්න යන්නේ cos ප්‍රමේය සාධනය කරන ආකාරයේ ADC ත්‍රිකෝණයට Pythagoras ප්‍රමේය එනවා බලන්න AD වර්ගය ධන DC වර්ගය AD වර්ගය ධන DC වර්ගය සමානයි AC වර්ගය. ඔය විදිහට එනවා. හරිද? ඔන්න ඔය ආකාරයට තමයි එන්නේ. එතකොට AD වර්ගය ධන DC වර්ගය සමාන වෙනවා AD වර්ගය ධන DC වර්ගය සමාන වෙනවා AC වර්ගය. දැන් ආදේශ කරනවා හොඳට තේරුම් අරගන්න. මෙන්න මේ DC සඳහා මෙතන තියෙන්නේ B නිසා කෝණය B නිසා මෙතනින් ඒ කියන්නේ AD සඳහා ආදේශ කරන්න ඕන B තියෙන එක. දැන් මෙතන AD සඳහා තියෙන C කෝණය. හැබැයි මෙතන තියෙන B කෝණය. DC ගොඩනගලා තියෙන B ඇසුරින් නම් P කෝණය ඇසුරින් නම් AD ටත් ආදේශ කරන්න ඕන B ඇසුරෙන්මයි. එතකොට බලන්න එනවා AD කියන්නේ C sin B. C sin B. ඕකේ වර්ගය. ධන DC කියන්නේ අතටම A ඍණ C cos B. ඕකේ වර්ගය. සමානයි AC කියන්නේ අතරම AC කියන්නේ simple B. AC කියන්නේ simple B. එතකොට AC කියන්නේ simple B නම් simple B ගේ වර්ගය. ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන්. දැන් බලන්න එනවා C වර්ගය sin වර්ගය B
ධන මෙතන ප්‍රසාරණය කරාම මේ වර්ගය ඍණ 2ac cos b ධන c වර්ගය cos වර්ගය b සමානයි b වර්ගය. ඔය ආකාරයට එනවා. දැන් බලන්න ඔතනින් පස්සේ අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට. මේ බලන්න මෙතනින් පස්සේ අපිට මේ විදිහට ලියන්න පුළුවන් c වර්ගය කියන එක පොදුයි මේ දෙකටම. ඒක එළියට ගත්තා sin වර්ගය b ධන cos වර්ගය sin වර්ගය b ධන cos වර්ගය b ධන a වර්ගය ඍණ 2ac cos b සමානයි b වර්ගය. දැන් බලන්න මේක කියන්නේ අතර මේකයි මේක එකයි මේක එකයි. ඒ නිසා දැන් මෙතන c වර්ගය කියලා කෙලින්ම ලියා ගන්න පුළුවන් ධන a වර්ගය ඍණ 2ac cos b. ඊට පස්සේ දැන් බලන්න මට ලියා ගන්න පුළුවන් a වර්ගය ධන c වර්ගය කියලා මේ දෙක. ඊට පස්සේ මේ b වර්ගය මේ පැත්තට දැම්මොත් ඍණ b වර්ගය සමානයි මේක යා පැත්තට දැම්මොත් 2ac cos b. ඔය විදිහට එන්නේ. දැන් බලන්න ඔය ආකාරයට ලියුවයින් පස්සේ මෙතනින් පස්සේ අපිට ලියා ගන්න පුළුවන් cos b කියන එක උක්ත කරගත්තොත් අපිට ලැබෙන්නේ cos b සමානයි බලන්න a වර්ගය ධන c වර්ගය ඍණ b වර්ගය බෙදීම 2ac ඔය ආකාරයට. ඕක තමයි cos b කියන්නේ. එතකොට cos b සඳහා ප්‍රකාශනය cos සූත්‍රය කියන්නේ මේක. හරි. දැන් බලන්න ඊළඟට cos b සඳහා සූත්‍රය තමයි ඕක. ඊට පස්සේ දැන් බලන්න මේකේ තියෙන රටාව අඳුරගත්තයින් පස්සේ එලෙසම අපිට ලියන්න පුළුවන් cos a සහ cos මොකද්ද? cos a සහ cos c සඳහා ප්‍රකාශන. බලන්න මම ලියන්නම් එලෙසම cos a කියන්නේ එතකොට දැන් තේරුම් ගන්න මෙතන කෝණය b නම් අඩු වෙලා තියෙන්නේ b වර්ගයක්. මේ තියෙන්නේ ඉතිරි පද දෙක. ඒ දෙකෙන්මයි බෙදිලා තියෙන්නේ මෙතන. ඒ දෙකේ ගුණිතය දෙගුණේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් cos a කියන්නේ එහෙනම් බලන්න මෙතන a නම් තියෙන්නේ a හැර ඉතිරි දෙකේ වර්ගයන්ගේ එකතුව මෙතන ලියන්න ඕන. b වර්ගය ධන c වර්ගය. අඩු කරන්න ඕන a තියෙන නිසා සිම්පල් a වර්ගයක් බෙදනවා 2යි මේ පද දෙකේ ගුණිතය. ඕක තමයි cos a කියන්නේ. cos a සමානයි b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය 2යි bc. ඒ වගේම cos b අපි දන්නවා. දැන් අපි ඊළඟට cos t ලියන්න ඕන. cos t කියන්නේ ඇත්තටම cos t කියන්නේ c නම් මෙතන තියෙන්නේ a වර්ගය ධන b වර්ගයෙන් අඩු කරන්න ඕන c වර්ගය. බෙදනවා 2යි ab ගේ මේ දෙකේ ගුණිතය. तो cos c සමාන වෙනවා a වර්ගය ධන b වර්ගය ඍණ c වර්ගය බෙදීම 2යි ab. ඔය ආකාරයට තමයි එතකොට cos ප්‍රමේය ඉතිරි සමීකරණත් ලියා ගන්න. මේක දිහා බලන්න. එතකොට මේ අපි සාධනය කරලා අවසන් කරේ cos ප්‍රමේය. cos ප්‍රමේය. හරි. එතකොට ඔන්න ඔය ආකාරයට තමයි cos ප්‍රමේය සාධනය කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් අපි මේ සාධනය කරලා අවසන් කරේ අතනම cos ප්‍රමේය. එතකොට අපි ඕනෑම ත්‍රිකෝණයක් සඳහා sin ප්‍රමේය සහ cos ප්‍රමේය කියන දෙකම සාධනය කිරීම දැන ගැනීම ඉතා වැදගත්. මොකද විභාගයේදී මොන විදියට අපිට ලැබෙයිද කියන දේ අපි හරියටම දන්නේ නැහැ. ඒ නිසා අපි මේ දෙකම හොඳට පුරුදු වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. බලන්න අපිට ඊළඟට කියලා තියෙනවා ABC ත්‍රිකෝණයක් සඳහා මේ ගානේ ඊළඟ කොටස විදියට ABC ත්‍රිකෝණයක් සඳහා සුපුරුදු අංකණයෙන් පළවෙනි කොටස විදියට දීලා තියෙනවා දෙක වාරයක් වරහණක් ඇතුලේ දීලා තියෙනවා cos A බෙදීම simple A cos B බෙදීම simple B cos C බෙදීම simple C සමානයි A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය බෙදීම A
ABC බව සාධනය කරන්න කියලා. මෙන්න මේක තමයි සාධනය කරන්න කියන්නේ. එතකොට අපි ඒක කරන්නේ කොහොමද කියන දේ බලමු. එතකොට බලන්න 2010 ගානේ 9 ඒ කොටසේ පළවෙනි කොටස තමයි මේ කියලා දෙන්න යන්නේ. බලන්න. බලන්න ඔය විදිහට මේ ගාන තමයි අපි හදන්න යන්නේ. බලන්න පළවෙනි කොටස විදිහට තියෙන මෙන්න මේක බව පෙන්නන්න අපි බලමු කොහොමද කරන්න කියන දේ. දෙක වාරයක් cos A කියන්නේ ඇත්තටම b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය බෙදීම 2bc. මේ අත තියෙන ඒක තමයි මේ ලියාගන්න. ආයමත් බලන්න දාන cos b කියන්නේ a වර්ගය ධන c වර්ගය ඍණ b වර්ගය බෙදීම 2ac වැඩි කිරීම මේ තියෙන b තමයි මේ ලියාගන්න. ධන cos c කියන්නේ a වර්ගය ධන b වර්ගය ඍණ c වර්ගය බෙදීම 2ab වැඩි කිරීම මෙතන තියෙන c තමයි මේ ලියාගන්න. ඔය ආකාරයට අපිට ලියා ගන්න පුළුවන්. දැන් බලන්න ආදේශ කරගත්තයින් පස්සේ මෙතනින් පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ බලන්න b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය. දැන් මේකේ පොදු හරය තියෙන්නේ 2abc. මෙතනක් තියෙන්නේ 2abc 2abc. එතකොට බලන්න මේ හැමතැනකම පොදු හරය සමානයි කියලා අපිට පේනවා. එතකොට තනි පොදු හරයක් මතට ගන්න පුළුවන් මේක. ABC 2abc. සෑම එකකම පොදු හරය 2abc. ඒ නිසා දැන් බලන්න b වර්ගය ධන c වර්ගය ඍණ a වර්ගය ධන a වර්ගය ධන c වර්ගය ඍණ b වර්ගය ධන a වර්ගය ධන b වර්ගය ඍණ c වර්ගය. දැන් බලන්න කැපෙන පද කපලා දාන්න පුළුවන් මේ විදිහට. කැපෙන පද a වර්ගයට a වර්ගය කැපෙනවා. ඊට පස්සේ මෙතන බලන්න මේ b වර්ගයට b වර්ගය කැපෙනවා. මෙතන c වර්ගයට c වර්ගය කැපෙනවා. ඉතුරු වෙන්නේ එතකොට බලන්න මේ අනිත් මෙන්න මේ දෙකට මේ දෙක කැපිලා යනවා. එතකොට අවසාන වශයෙන් අපිට ඉතුරු වෙන්නේ a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය. a වර්ගය ධන b වර්ගය ධන c වර්ගය. බෙදීම ABC. ඔච්චරයි ඉතුරු වෙන්නේ. ඕක තමයි පළවෙනි කොටස විදියට අපිට බව පෙන්නන්න තියෙන්නේ. මේක තමයි පළවෙනි කොටස විදියට තියෙන්නේ. ඒක අපි කරලා ඉවරයි. අපි බලමු ඊළඟට දෙවෙනි කොටස කොහොමද කරන්නේ කියන දේ. බලන්න දෙවෙනි කොටස තියෙන දේ කොහොමද කරන්න කියලා අපි බලමු. අපි බලමු දෙවෙනි කොටස කොහොමද කරන්නේ කියන දේ. බලන්න මේ 2010 9 වෙනි ගානේ කොටසේ දෙක කොටසේ තියෙන්නේ බලන්න. එක යට a ධන c ධන එක යට b ධන c සමානයි 3 යට a ධන b ධන c නම් අපිට කියනවා C කැපිටල් C කියන කෝණය ෆයි බෙදීම 3ක් කියලා පෙන්වන්න ඕනේ. මේක නම් කැපිටල් C සමානයි ෆයි බෙදීම 3යි කියලා පෙන්වන්න තියෙන්නේ. එතකොට අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියන දේ.
බලන්න මේ අපිට කියලා තියෙන්නේ මේ 2010 9 වෙනි ගානේ කියන්නේ ත්‍රිකෝණමිතිය ගානේ ඒ කොටසේ දෙවෙනි කොටස බලන්න තියෙනවා එකයට A ධන C ධන එකයට B ධන C සමානයි 3යට A ධන B ධන C නම් C සමානයි 5 බෙදීම 3 බව පෙන්වන්න කියලා. බව පෙන්වන්න. හරිද? එතකොට බව පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. එහෙනම් බලන්න මේ විදිහට තමයි අපි කරන්න ඕන. හොඳ තේරුම් ගන්න. බලන්න මේක පොදු හරය ගන්නවා. පොදු හරය ගත්තොත් එනවා B ධන C ධන A ධන C. බෙදීම A ධන C වාරයක් B ධන C සමානයි 3 වාරයක් A ධන B ධන C. දැන් බලන්න ওই විදිහට එන්නේ. ওই විදිහට එන්නේ. මෙතනින් පස්සේ මම කරන සුළු කිරීම බලන්න. මෙතන A තියෙනවා B තියෙනවා C තියෙනවා. අන්නේ A ධන B ධන C. A ධන B ධන C. ඊට අමතරව වැඩිපුර තව තියෙනවා C එකක්. එහෙනම් බලන්න මම කරන දේ AC එක වෙනම ලියා ගන්න. ඊට පස්සේ මේ A ධන B ධන C ගෙන් මේක මෙහෙම ගුණ කරන්න. A ධන B ධන C. බලන්න. මේ තුනෙන් වැඩි කරනවා මේක හරස් ගුණ කරාම A ධන C වාරයක් B ධන C. බලන්න කරපු දේ. හරි. දැන් මෙතන A ධන B ධන C කියන එක මෙතන A ධන B ධන C ගෙන් ගුණ කරොත් අපිට ලැබෙන්නේ A ධන B ධන C ගේ ඔය විදිහට එනවා. මේක ප්‍රසාරණය කරන්න පුළුවන් අපිට AB AC CB C වර්ගේ ඔය විදිහට. දැන් මේ පැත්තත් ප්‍රසාරණය කරගන්න පුළුවන් මේ පැත්තත් ප්‍රසාරණය කරගන්න පුළුවන් මේ පැත්ත ප්‍රසාරණය කරොත් අපිට ලැබෙන්නේ ඇත්තටම A වර්ගය ධන B වර්ගය ධන C වර්ගය. පද තුනේ වෙන වෙනම වර්ගයන්ගේ එකතුව. ඊට පස්සේ පද දෙක ගානේ ගුණිතයේ දෙගුණය 2AB 2BC 2CA ධන මේ සිම්පල් C එකෙන් වැඩි කරොත් CA මේ C මේකෙන් වැඩි කරොත් CB මේ C වර්ග C ගෙන් වැඩි කරොත් C වර්ගය සමානයි මේ තුනෙන් වැඩි කරන් යනවා මේ පද සියල්ල. එතකොට එනවා 3යි AB 3යි AC 3යි CB ඊට අමතරව වෙනවා 3යි C වර්ගය. දැන් බලන්න ඔය ආකාරයට අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ගැළපෙන පරිදි සුළු කිරීම කරගන්න ඕන අපිට මේ විදිහට. බලන්න A වර්ගය ධන B වර්ගය A වර්ගය ධන B වර්ගය මෙතන තියෙනවා C වර්ගයක් මෙතන තියෙනවා C වර්ගයක්. එතකොට එනවා 2යි C වර්ගය. එතකොට මෙන්න මේ ධන 3යි C වර්ගය මේ පැත්තට ගෙනාවොත් ඍණ 3යි C වර්ගය. හරි. ඊට පස්සේ බලන්න ඊළඟට මම කරන්නේ මෙතන 2යි AB තියෙනවා 2යි AB. එතකොට මේ 2යි AB මට එහා පැත්තට ගෙනිහිල්ලා මේ 3යි AB ගෙන් අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා 2යි BC. ඒකත් ඒ විදිහට කරන්න පුළුවන්. දැන් බලන්න කොහොමුණත් මම මේ විදිහට ලියා ගන්නම් 2යි AB මෙතන තියෙන 2යි BC සහ මෙතන BC කියන්නේ 3යි BC. මෙතන 2යි CA මෙතන CA කියන්නේ 3යි CA සමානයි. බලන්න මේ පැත්තේ තියෙන ඒවා ලියාගත්තොත් 3යි AB 3යි AC 3යි CB. දැන් කැපෙන පද කපලා දාන්න පුළුවන්. මේකට මේ පදේ කැපිලා යනවා. මේ පදේට මේ පදේ කැපිලා යනවා. ඊට අමතරව බලන්න මේ පැත්තේ ඉතුරු වෙන්නේ බලන්න මේ පැත්තේ ඉතුරු වෙනවා A වර්ගය ධන B වර්ගය ඍණ C වර්ගය. ඊට පස්සේ බලන්න මෙතනින් පස්සේ මේ 2යි AB කියන එක එහා පැත්තට ගෙනිච්චොත් 3යි AB ගෙන් ඍණ AB 2යි AB අඩු කරාම
බලන්න මේ ධන දෙකයි AB එහා පැත්තට ගෙනිච්චොත් ඍණ දෙකයි AB වෙනවා. අඩු කළොත් අපිට ලැබෙනවා AB කියලා. දැන් මම මේකේ කෝණය C කෝණය හදාගන්න ඕන. නම් මේකේ cos C හදාන්න පුළුවන්ද කියලායි බලන්න ඕන. ඒ නිසා මම මේ දෙපැත්තම බෙදනවා. මේ දෙපැත්තම බෙදනවා. බලන්න 2AB ගේ 2AB මේ තියෙන්නේ මොකක්ද ඇත්තටම? මේ තියෙන්නේ cos C. cos C තමයි මේ තියෙන්නේ. එහෙනම් cos C නම් මේ තියෙන්නේ අපිට ලියන්න පුළුවන් නේද? cos C සමානයි භාගයයි කියලා. cos C සමානයි භාගයයි කියලා ලියන්න පුළුවන්. cos C භාගයක් වෙන්නේ අතරම cos C සමානයි cos 5 බෙදීම 3 දී. එහෙනම් C සමාන වෙනවා 5 බෙදීම 3. C සමාන වෙනවා 5 බෙදීම 3ට. ඔය විදිහට තමයි අපිට ඔය කොටස පෙන්වන්න තියෙන්නේ. ඔය විදිහට තමයි ඔය කොටස පෙන්වන්න තියෙන්නේ. දෙවෙනි කොටස. එතකොට එහෙනම් අපිට කියලා තිබුණේ මෙන්න මේ ප්‍රකාශනය නම් C සමානයි 5 බෙදීම 3ක් බව පෙන්වන්න කියලා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි අපි ගාන හදලා අවසන් කරන්නේ. අපි ඊළඟට බලමු ඊළඟ මේ 2010 ගානේ ඊළඟ කොටස මොකක්ද කියලා. බලන්න 2010 ගානේ 9B කොටස විදියට තියෙන මෙන්න මේ වගේ දෙයක්. මූල 3යි cos θ ධන sin θ ප්‍රකාශ කරන්නලු r cos θ ඍණ alpha ආකාරයෙන්. ඔන්න ඔය ආකාරයෙන් ප්‍රකාශ කරන්න කියලා තියෙන්නේ. මේ r හා alpha තාත්වික වේ. එනයින් තව ප්‍රකාශනයක් දීලා තිනවා අපිට සාධාරණ විසඳුම් සොයන්න. ඉතින් අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. බලන්න මේ ඇත්තටම තියෙන්නේ a cos θ ධන b sin θ ආකාරය. ඒ නිසා a cos θ ධන b sin θ ආකාරයේ එකක් විසඳන්නේ මේ ආකාරයට. බලන්න මෙන්න මේ cos θ ගේ සංගුණකය සහ sin θ ගේ සංගුණකය ගන්න ඕන. බලන්න cos θ ගේ සංගුණකය මූල 3යි. ඕක වර්ග කරනවා. ඊට පස්සේ sin θ ගේ සංගුණකය 1යි. ඒක වර්ග කරනවා. එකේ වර්ගය. මෙන්න මේ දෙකේ වර්ගමූලය සලකලා බලන්න 3 ධන 1. ඒ කියන්නේ 4යි. 4ේ වර්ගමූලය. ඒ කියන්නේ 2යි. ඔන්න ඔය ආකාරයට මෙන්න මේ cos θ ගේ සංගුණකය සහ sin θ ගේ සංගුණකය සලකලා ඊට පස්සේ ඊළඟට බලන්න අන්නේ cos θ ගේ සංගුණකයේ වර්ගය සහ sin θ ගේ සංගුණකයේ වර්ගය සලකලා ඒක වර්ගමූලය ගන්න. අරගෙන ඒක සුළු කරලා අපිට ලැබෙන ආගය බලන්න 2යි. එහෙනම් අන්නේ දෙකෙන් මෙන්න මේ මූල 3 බෙදනවා මේ දෙකෙන් cos θ. ධන මේ sin θ ගේ ඉස්සරහින් තියෙන 1යි ඒක බෙදනවා එමාගෙන් sin θ. මේක වෙනසක් නොවෙන්න දෙකෙන් වැඩි කරනවා. වෙනසක් නොවෙන්න දෙකෙන් වැඩි කරනවා. දැන් මේ දෙකෙන් මේ සම්පූර්ණ පද වැඩි කරායින් පස්සේ කලින් ප්‍රකාශනයම ලැබෙනවා. ඊට පස්සේ බලන්න මම කරන දේ මෙතනින් පස්සේ බලන්න දෙකයි බලන්න cos θ මූල 3 බෙදීම 2 ඔහොම ලියා ගන්න. ඊට පස්සේ sin θ ආයිමත් භාගය කියලා ලියා ගන්න. දැන් බලන්න 2යි cos θ cos ඇතුලින් තමයි හදන්න තියෙන්නේ. එහෙනම් මෙතන එන්න ඕන cos ගුණිතයක්.
එහෙනම් මූල තුන බෙදීම දෙකක් වෙන්නේ cos ගේ මොන කෝණයද කියලා හිතනවා. cos ගේ මොකද්ද කෝණය? මූල තුන බෙදීම දෙකක් වෙන්නේ cos 30 නැත්නම් phi බෙදීම 6. දාන එහෙනම් sin θ වාරයක් මෙතන භාගය වෙනකොට දාන්න පුළුවන් sin phi බෙදීම 6යි කියලා. ඔය විදියට. දැන් බලන්න එනවා 2යි cos මේ තියෙන්නේ ප්‍රසාරණය θ ඍණ phi බෙදීම 6. මේක එන ආකාර ගන්නවා r cos θ ඍණ alpha. හරිද? එම නිසා r සමානයි 2යි r ගේ අගය 2යි alpha ගේ අගය phi බෙදීම 6 වේ. ඔච්චරයි. ඔය තමයි මුල් කොටස. ඊට පස්සේ මේක පාවිච්චි කරලා අපිට වැදගත් වෙනවා ඊට පස්සේ ඊළඟ කොටස හදන්න අපිට වැදගත් වෙනවා මේ කොටස. මේ කොටස අපිට ඊළඟට වැදගත් වෙනවා. හරි. එතකොට බලමු අපි මේ කොටස යොදාගෙන ඊළඟ කොටස හදන්නේ කොහොමද කියන දේ. මම දැනට පැත්තකින් ලියලා තියා ගන්න. මූල 3යි cos θ ධන sin θ කියන්නේ දෙක වාරයක් cos θ ඍණ phi බෙදීම 6යි කියන එක. මම මේ පැත්තකින් ලියලා තියා ගන්නවා. මූල 3යි cos θ ධන sin θ සමානයි 2යි cos θ ඍණ phi බෙදීම 6 කියන එක පැත්තකින් ලියලා තියාගන්න. දැන් බලමු අපි මේකේ ඉතිරි කොටස කොහොමද හදන්නේ කියන දේ. බලන්න තියෙන්නේ මූල 3යි cos වර්ගයේ θ මූල 3යි cos වර්ගයේ θ ධන 1 ඍණ මූල 3යි ධන 1 ඍණ මූල 3යි sin θ cos θ sin θ cos θ ඊට පස්සේ තියෙනවා sin θ cos θ ඍණ sin වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ ඊට පස්සේ තියෙනවා ඍණ cos θ ඍණ cos θ ඊට පස්සේ තියෙනවා බලන්න ධන sin ධන sin θ සමානයි බිඳුවයි කියලා තමයි තියෙන්නේ. අපිට ඔන්න ඔය විදිහේ ප්‍රකාශනයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ සාධාරණ විසඳුම් හොයන්න තමයි අපිට තියෙන්නේ. දැන් බලන්න මෙහෙම අපි කරන්නේ මේ වගේ ගානක් ලැබුණයින් පස්සේ ඇත්තටම අපි අර කලින් දීපු දේ පාවිච්චි කරලා තමයි බොහෝ විට හදන්න වෙන්නේ. එතකොට ගැළපෙන පරිදි සුළු කිරීම කරගන්නවා. මූල 3යි cos වර්ගයේ θ ධන ඇත්තටම මේ මෙතන තියෙනවා මූල 3. ඒ නිසා මම මෙතනත් මේ මූල 3 තියෙන පදේ මේක ළඟින් ලියා ගන්න එක වඩා හොඳයි. ඒ නිසා බලන්න මම කරන දේ මේ ඍණ මූල 3න් මේක වැඩි කරාම එන පදේ තමයි මම ඊළඟට ලියන්නේ. මූල 3යි sin θ cos θ. දැන් බලන්න මේ එකෙන් වැඩි කරාම එන පදේ ආයෙමත් ලියනවා sin θ cos θ. ඍණ sin වර්ගයේ θ. දැන් බලන්න ආයෙමත් මෙතන තියෙනවා ඍණ cos θ මෙතන තියෙනවා sin ධන sin θ. ඊට පස්සේ බලන්න මේ පද දෙකෙන් එළියට ගන්න පුළුවන් මොකද්ද කියලා බලලා අපි ගන්න ඕන. මූල 3යි cos θ තමයි ගන්න පුළුවන්. එතකොට මෙතන ඉතුරු වෙනවා cos θ ඍණ මෙතන sin θ කෙනෙක් ඉතුරු වෙනවා. දාන මේ දෙකෙන් එළියට ගන්න පුළුවන් sin θ කෙනෙක්. එතකොට මෙතන ඉතුරු වෙනවා cos θ ඍණ sin θ. මෙතනින් ඍණ එකක් මම එළියට ගන්නවා. ඇතුලේ ඉතුරු වෙනවා cos θ ඍණ sin θ. සමානයි බිඳුවයි. දැන් බලන්න පොදුව අදාළ දේවල් එළියට ගත්තයින් පස්සේ බලන්න මෙතන තියෙන්නේ cos θ ඍණ sin θ cos θ ඍණ sin θ cos θ ඍණ sin θ. එහෙනම් බලන්න අපිට කරන්න පුළුවන් මෙහෙම ඒ සම්පූර්ණ පදේ එළියට අරගෙන ලියන්න පුළුවන් අපිට මේ විදිහට මූල 3යි cos θ මෙතනට එන්නේ ධන sin θ මෙතනින් එන්නේ ඍණ 1 වාරයක් අපිට ලියා ගන්න පුළුවන් cos θ
ඍණ sin θ cos θ ඍණ sin θ කියලා අපිට ලියා ගන්න පුළුවන්. දැන් බලන්න පොදු හින්දා තමයි මේ පදේ සෑම එකකින්ම එළියට ගන්න. දැන් දෙක වෙනම සමාන කරනවා බිඳුවට. මූල 3යි cos θ ධන sin θ ඍණ 1 සමානයි බිඳුවයි cos θ ඍණ sin θ සමානයි. බලන්න ওই විදිහට අපිට සමාන කරන්න පුළුවන්. දැන් බලන්න මේකේ මූල 3යි cos θ ධන sin θ සමානයි 1යි. මෙතන එනවා cos θ සමානයි sin θ. දැන් බලන්න සාධාරණ විසඳුම හොයන්න තියෙන්නේ. ඒ නිසා මේක වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් දැන් මෙන්න මෙතනින් ගත්ත මෙන්න මේ. එහෙනම් බලන්න එනවා මේක වෙනුවට ආදේශ කරනවා 2යි cos අර කලින් කොටසෙන් ගත්ත එක තමයි මේ ආදේශ කරේ. phi බෙදීම 6 සමානයි 1යි. නැහෙනවා cos θ ඍණ phi බෙදීම 6 සමානයි භාගයයි. භාගයක් වෙන්නේ cos ත්‍රිකෝණය θ ඍණ phi බෙදීම 6 සමානයි. භාගයක් වෙන්නේ අතරම cos phi බෙදීම 3. භාගයක් වෙන්නේ cos phi බෙදීම 3. ඒ නිසා θ ඍණ phi බෙදීම 6 සමානයි 2n phi ධන හෝ ඍණ phi බෙදීම 3. අපිට ලියන්න පුළුවන් θ උක්ත කරලා θ සමානයි 2n phi ධන හෝ ඍණ phi බෙදීම 3යි. මෙතන තියෙන කෝණය තමයි මේ ලියන්නේ. හැම වෙලාවෙම සාධාරණ විසඳුම ලියන්නේ මේ කෝණය සමානයි 2n phi ධන හෝ ඍණ මෙන්න මෙතන කෝණ. එතකොට එනවා θ සමානයි 2n phi ධන හෝ ඍණ phi බෙදීම 3යි. මේ ඍණ එහා පැත්තට දැම්මම අපිට එනවා ධන phi බෙදීම 6යි. ධන phi බෙදීම 6යි. ධන phi බෙදීම 6යි. n අයත් ඉස n කියන්නේ නිකල සංඛ්‍යාව. එතකොට ඔය ආකාරයට අපිට ගන්න පුළුවන් එතන සාධාරණ විසඳුම. ඊට පස්සේ බලන්න මෙතනින් මේකට n අගයන් ආදේශ කරන්න අවශ්‍ය නැහැ. නිකම්ම සමීකරණය විසඳන්න කියලා තියෙනවා. යම් කිසි පරාසයක් දීලා සමීකරණය විසඳන්න කියලා තියෙනවා නම් n අගයන් ආදේශ කරලා පෙන්නන්න ඕනේ. හරි. එතකොට බලන්න මෙතන cos θ නම් මේ පැත්තේ තියෙන්නේ. එහා පැත්තත් cos ඇසුරෙන් හදාගන්න මම ලියනවා cos phi බෙදීම 2 ඍණ θ. ඔය විදියට. දැන් බලන්න එනවා θ සමානයි 2n phi බලන්න ධන හෝ ඍණ phi බෙදීම 2 ඍණ θ. එතකොට මේ θ උක්ත කරන්න ඕන. θ උක්ත කරන්න මේකේ බලන්න මේ විදියට 2n phi ධන හෝ ඍණ phi බෙදීම 2යි. මේ ඍණ කියන එකත් ධන හෝ ඍණෙන් වැඩි කරාම ධන හෝ ඍණමයි. එතකොට අපිට බලන්න ඒකත් මේ පැත්තට දාලා ලියන්න පුළුවන් θ ධන හෝ ඍණ θ කියලා. හැබැයි මේකේ ඇත්තටම ධන අවස්ථාවයි ඍණ අවස්ථාවයි දෙකෙන් ඍණ අවස්ථාව ගත්තොත් අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඕම ලියලා ඊට පස්සේ මම ඍණ අවස්ථාව නැතුව ධන අවස්ථාව විතරක් ගන්නවා. එතකොට θ ධන θ 2n phi ධන හෝ ඍණ phi බෙදීම 2. එතකොට එනවා මේක 2යි θ සමානයි 2n phi ධන හෝ ඍණ phi බෙදීම 2යි. ඔය විදියට. ඊට පස්සේ බලන්න මෙතන ඍණ අවස්ථාව ගත්තේ නැත්තේ θ ඍණ θ කියන බිඳුවයි. එතකොට එහා පැත්තේ තිබුණට වඩා මෙහා පැත්තේ මුකුත් නැහැනේ. ඒ නිසා ධන අවස්ථාව පමණයි සලකන්නේ. දැන් θ සමාන වෙනවා එහෙනම් n phi ධන phi හෝ ඍණ phi බෙදීම 4. ඒ කියන්නේ දෙකෙන් බෙදන් ගියා සියල්ල. එහෙනම් n අයත් z කියලා අපිට ගන්න පුළුවන්. n අයත් z කියලා අපිට ගන්න පුළුවන්. ඔය ආකාරයට තමයි අපි සාධාරණ විසඳුම ලබා ගන්නේ. එතකොට මේ සම්පූර්ණ සමීකරණයම අපි විසඳලා ඔන්න ඔය ආකාරයට සාධාරණ විසඳුම හොයලා තිබ්බම ඇති. අපිට ගාන තුල කියලා නැහැ මං හිතන්නේ ඇත්තටම පරාසයක් දීලා ඒ පරාසය තුල සාධාරණ විසඳුම හොයන්න කියලා. එහෙම වුණා නම් මේ n අගයන්ට ආදේශ කරලා මෙන්න මේ සමීකරණවල n අගයන් ආදේශ කරලා අපි කෝණ සෙවිය යුතුයි.
හරි අපිට ඒක වැදගත් වෙන්නේ අත්‍තරම ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයක් අඳින්න තිබුණා නම් දැන් උතන ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයක් අඳින්න නැති හින්දා ඒක ලොකුවට වැදගත් වෙන්නේ නැහැ බලන්න ඊළඟට 2010 9 ගානේ කියන්නේ ත්‍රිකෝණමිතිය ගානේ C කොටස විදියට ලැබිලා තියෙන්නේ මොකද්ද කියලා අපි බලමු C කොටස විදියට ලැබිලා තියෙන්නේ ඍණ 1ට වැඩි හෝ සමාන x කුඩා හෝ සමාන 1 ඔන්න ඔය පරාසය තියෙනවලු ඒ කියන්නේ x ඇත්තටම බලන්න දීලා තියෙනවා ඔන්න ඔහම සඳහා මෙන්න මේ ඍණ 1ට වැඩි x කුඩායි 1 සඳහා අපිට පෙන්වන්නලු cos inverse x සමානයි phi ඍණ cos inverse x කියලා. ඔන්න ඕක බව පෙන්වන්නලු. එතකොට මේක අපි කරන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේක තමයි පෙන්වන්න තියෙන්නේ. එතකොට මේක අපි සාධාරණව හැම එකටම ගැලපෙන්න සාධාරණව කොහොමද කරන්නේ කියලා බලමු. මම මේක A කියලා දාගන්න. මේක B කියලා දාගන්න. එතකොට බලන්න ඔන්න ඔය ආකාරයට ගත්තා. දැන් බලන්න. එතකොට පැත්තකින් ලියාගත්තොත් A කියන්නේ cos inverse බලන්න A කියන්නේ cos inverse ඍණ x B කියන්නේ cos A සමානයි ඍණ x ඊට පස්සේ B කියන්නේ cos inverse x cos B කියන්නේ x ඔය විදිහට එන්නේ දැන් බලන්න මෙතන එනවා A සමානයි phi ඍණ B කියලා phi ඍණ B කියලා මේක කියන්නේ A නම් මේක phi නම් මේක B එතකොට අතර මේ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත සම්බන්ධ ගන්නවා එතකොට බලන්න මේකේ මම දෙපස කොස්තකය සලකනවා මම මේක දෙපස කොස්තකය සලකනවා දෙපස කොස්තකය සැලකී බලන්න එනවා cos A සමානයි cos phi ඍණ B කියලා ඔය විදිහට එනවා දැන් බලන්න cos A සමානයි cos phi ඍණ B කියන්නේ අත්තටම ඍණ cos B කියලා අපිට ලියන්න පුළුවන් phi ඍණ යම් කෝණයක් කියන්නේ ඍණ cos B කියලා අපිට ලියන්න පුළුවන් දැන් බලන්න මේ පැත්ත cos A ම කියලා ලියා ගන්නවා cos A සමානයි ඍණ cos B cos B කියන්නේ x කියලා ඇවිල්ලා තියෙනවා එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන ඒ කියන්නේ ඍණ cos B වෙනුවට x කියලා දැන් බලන්න එහෙනම් A කියන්නේ අත්තටම cos inverse ඍණ x A කියන්නේ cos inverse ඍණ x A කියලා අපි ගත්තේ අත්තටම phi ඍණ B A කියලා අපි ගත්තේ phi ඍණ B එහෙනම් අපිට ලියන්න පුළුවන් A වෙනුවට phi ඍණ B phi ඍණ B cos inverse ඍණ x කියලා අපිට ලැබෙනවා එහෙනම් බලන්න phi ඍණ B කියලා ලියන්න පුළුවන් එතකොට බලන්න වෙන දේ දැන් මෙතනින් පස්සේ අපිට ලියන්න පුළුවන් එහෙනම් phi ඍණ B කියලා අපි ගත්තේ අත්තටම cos inverse x cos inverse inverse ඍණ x මම හිතන්නේ මේ මුලින් දීලා තියෙන ප්‍රකාශනය අපිට ලැබිලා තියෙනවා හරි බලන්න 2010 9 C කොටස විදියට අපිට දීලා තියෙන්නේ ඍණ 1ට වැඩි හෝ සමාන x කුඩා හෝ සමාන 1 සඳහා cos inverse ඍණ x සමානයි phi ඍණ cos inverse x බව පෙන්වන්න කියලා. එතකොට මේකේ මෙන්න මේක කියන්නේ A කියලා ගන්න පුළුවන් මට මේක කියන්නේ B කියලා ගන්න පුළුවන්. එතකොට මේක A නම් A සමානයි cos inverse ඍණ x. එතකොට cos A සමානයි ඍණ x. ඒ වගේම බලන්න මේක B නම් B සමානයි cos inverse x. cos B සමානයි x කියලා අපිට ගන්න පුළුවන්. ඔය විදිහට
දැන් බලන්න ඊළඟට එනවා a සමානයි බලන්න 5 ඍණ b කියලා අපිට ලැබෙනවා 5 ඍණ b කියලා අපිට ලැබෙනවා a සමානයි 5 ඒ කියන්නේ මේක a නම් a සමානයි මේක 5 නම් 5 මේක b කියලා අපිට ලැබෙනවා ඔය ආකාරයට අපිට ලියන්න පුළුවන් ඊට පස්සේ දෙපස මම සලකනවා කොස්තාගේ දෙපස කොස්තාගේ සැලකීමෙන් අපිට ලැබෙනවා බලන්න cos a සමානයි cos 5 ඍණ b cos a සමානයි ඍණ cos b මේක වෙනකොට ලියන්න පුළුවන් ඍණ cos b ඇයි 180 ඍණ යම් කෝණයක් නැත්නම් 5 ඍණ යම් කෝණයක් කියන්නේ ඍණ cos m කෝණය එතකොට බලන්න cos a සමානයි ඍණ cos b වෙනකොට දාන්න පුළුවන් simple x දැන් බලන්න a උත්ත කරොත් එනවා ඒ කියන්නේ a කියන කෝණය ගත්තොත් එනවා අපිට cos inverse ඍණ x කියලා දැන් බලන්න එනවා 5 ඍණ b සමානයි cos inverse බලන්න ඍණ x කියලා ඒ කියන්නේ මේ a කියන කෝණය වෙනුවට මම දැම්මා a කියලා අපි ගත්තේ 5 ඍණ b නෑ a වෙනුවට දැම්මා 5 ඍණ b කියලා. ඉතින් බලන්න එතකොට එනවා බලන්න එනවා a වෙනුවට 5 ඍණ b දැම්මම එනවා 5 ඍණ b සමානයි cos inverse ඍණ x කියලා. එතකොට බලන්න 5 ඍණ b වෙනුවට දාන්න පුළුවන් cos inverse x. එතකොට ඒක සමාන වෙනවා මේකට. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ මේ මුලින් තියෙන ප්‍රකාශන. මේක දෙපස මාරු කරමින් පස්සේ අපිට ලැබිලා තියෙන්නේ ඇත්තටම මුලින් තියෙන ප්‍රකාශන. ඕක බව තමයි පෙන්වන්න කියන්නේ. අපිට ඕක බව තමයි පෙන්වන්න කියන්නේ. ඔන්න ඔය ආකාරයේ තමයි ඕක අපි පෙන්වන්නේ. ඉතින් ඔය අපි හදලා ඉවර කරේ 2010 ත්‍රිකෝණමිතිය සම්පූර්ණ ගාන. අපි අද මේ කතා කරලා ඉවර කරේ 2010 උසස් පෙළ ත්‍රිකෝණමිතිය ගාන. ඉතින් මේ වගේ මගේ ඉදිරි වීඩියෝ වලිනුත් පසුගිය ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝස් ඉදිරියටත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මගේ YouTube channel එකේ නිසා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට notification එකක් විදියට ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යෙන් මිස් නොකර බලන්න ඕන නම් අනිවාර්යෙන් bell icon එකක් press කරන්න අමතක කරන්න එපා.